ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ඔබ ළඟටම එන දවසේ සිතුවිල්ල ගුණයින් පෝල් ප්‍රනාන්දු දේවගැතිතුමා සමග සෑම දිනකම උදෑසන 5:30ට සජීවීව මාක් FM රේඩියෝ නාලිකාව ඔස්සේ රැඳෙන්න අප සමගින්. We bring you greetings in the name of our Lord. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට සුබ පැතුම් මේ උදෑසන රැගෙන එනවා. සියලුම හැම දවසක් මේ ලෝකේ උදා වෙන හැම දවසම උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ අනුග්‍රහය අපි සමග සෑමදාම තිබෙන නිසා උන්වහන්සේ ස්තුති කරනවා. We thank the Lord for every day that dawns, that His grace is always upon us. මේ දින මේ උදෑසන මම ඔබත් එක්ක ඊටමත් වැදගත් කරුණක් කතා කිරීමට කැමතියි. This morning I like to talk of a very special key thing that we can see in the Bible. ඒ තමයි අපි මනුෂ්‍යයන් වශයෙන් අපි කවුද? As creation, what are we? And how worthy are we? ඒ වගේම අපේ වැදගත්කම අපේ වටිනාකම මොකක්ද යන්නේ දේ ගැන අපි මොහොතකට බලනවාද අපි දන්නවා දෙවියන් වහන්සේ විශාල දේව ප්‍රමාණයක් මවා තිබෙනවා. We know God has created many things in this world. පටන් ගැනීමෙන්ම උන්වහන්සේ ස්වර්ගයත් මවලා තියෙනවා, අහසත් පොළොවත් මවලා තියෙනවා. The Lord has created heaven, Lord has created the earth. ඒ වගේම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සුද්ධානන් වහන්සේ දේව දූතයන් මැව්වා. God created the angels and පසුව උන්වහන්සේ විශ්ව සහ සියලුම ග්‍රහලෝක සහ තාරකා සියල්ල උන්වහන්සේ එයින් පසුව මැව්වා. Also after the angels, the Lord created the universe. He created the planets and the stars. අන්තිමටම උන්වහන්සේ මැවිල්ල තමයි උන්වහන්සේ පටන් ගත්ත මැවිල්ල තමයි මනුෂ්‍ය. After everything was done and created, God created man. ඒ වගේම දේව වචන කියන දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වේ උන්වහන්සේගේ ස්වරූපෙන් කියලා. As the word of the Lord says, God created us in His image. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මූණ අපිට දුන්නා කියන එක නෙමෙයි. It's not saying that we were given God's face. ඒ වචනේට මේට වඩා ඊටමත් විශාල අර්ථයක් තියෙනවා. අපිව මවද්දී අපිට දෙවියන් වහන්සේගෙන් උරුම වෙන එක දෙයක් තියෙනවා. වෙන කාටවත් මැවිලි කිසිම කෙනෙක්වත් හම්බෙන්නේ නැති දෙයක් දෙවියන් වහන්සේගේ අපිට හම්බෙනවා. One thing that we get from God out of all of creation, which no other being that was ever created or no other thing created will ever get, ඒ දේ තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. That thing is the love of God or the love of the Father. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වේ ප්‍රේමයත් සහිත. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් මැවුන් වහන්සේත් එක්ක ආශ්‍රය කරන්න, උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න සහ උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න පුළුවන් මැවිල්ලක් වශයෙන් තමයි මනුෂ්‍යයා මැව්වේ. You see that God created man as someone who can spend time with God and who God can share His love with, as well as someone who can be around the Lord with. මැවිදයන් මනුෂ්‍යයාගේ මැවිල්ලේ ප්‍රධාන හේතුවක් වන්නේ මේකයි. ඒත් මේ හේතුවෙන් අපි ඈත් වුණා. පාපේ නිසා මේ හේතුවෙන් ඈත් වුණා මනුෂ්‍යයන්. Because of sin, man was separated from this reason for creation. ඒ පාපේ හින්දා ලොකු විශාල පරතරයක් ඇති වුණා මනුෂ්‍යය සහ දෙවියන් වහන්සේ. ඊට පස්සේ ඒ පාපේ නිසා අපිට දෙවියන් වහන්සේ ගාවට එන්න බැරි තානයකට පත් වුණා.
because of all the sin and the separation with the Father, we were unable to go back to the Lord. ඒ කියන්නේ අපිට දෙයයන් වහන්සේගේ මැවිල්ලේ උච්චතම ස්ථානෙට උසස්ම ස්ථානෙට යන්න තියෙන හැකියාව අපිට අහිමි වුණා පාපේ හින්දා. We couldn't go to the peak of our creation, of our being, because of this sin and this carnal sins that were committed. And ඒ වගේ මේ පාප සියල්ලම පරම්පරාවට දිගට මනුෂ්‍ය ජනගහණයට මේ පාපේ දිගටම ඇතුළත් වෙන්නට පටන් ගත්තා. The sin kept carrying on from generation to generation. It was a curse upon mankind. ඒ දෙවියන් වහන්සේට අපි දේව වචනේ කියවම දකින්න එක දේ තමයි දෙවියන් වහන්සේට කිසි ආශාවක්වත් අවශ්‍යතාවයක් නැහැ. අපි මේ ජීවිතේ පෞකාර ජීවිතයක ජීවත් වෙලා දුක් විඳලා මැරිලා නැත්නම් නැති වෙලා යන එකට. God has no desire to see us just come to this world, suffer in sin and die and just disappear. දෙවියන් වහන්සේට අවශ්‍යයි. උන්වහන්සේට අවශ්‍ය අපි උන්වහන්සේ ගාම ඉන්නවා දකින්න. දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි උන්වහන්සේගේ ස්ථානේ උන්වහන්සේ සමග ඉඳගෙන උන්වහන්සේත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා උන්වහන්සේ අපිට කියා දෙන්න සූදානම් වුණ සීලම් දෙවි කියා දෙන්න දවසක් එනකන් තමයි උන්වහන්සේට අවශ්‍ය දවසක් එන එක දකින්න එක තමයි උන්වහන්සේට අවශ්‍ය. One of the things the Lord wants more than anything for us human beings is that He wants to see us in heaven next to Him, seated and learning from Him, and to have His entire love and live in that entire love. In මේ පාපයන් හිදසින්ද අපිට ස්ථානට එන්න බෑ. ඒකට විසඳුමක් අවශ්‍යයි. ඒ පාපේ හිදස ආපහු මුණගස්වන්න අවශ්‍යයි. අන්න ඒ හේතුව නිසායි අපිට යේසුස් දෙවියන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් එව්වේ මේ ලෝකෙට. We know this huge gap that's been created, separating man and God. This gap needs to be filled, and for this gap to be filled, there need to be someone that has to come, and that one is Jesus Christ. ඒ නව පුද්ගලයා තමයි යේසුස් වහන්සේ. අපි සියලු දෙනා දන්නවා කිතුණන් වහන්සේ යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. කිතුණ නොවනවා නම් අපි කියන්න කැමති යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ. If you are Christian, you know well of this name, or else if you are not Christian, you may have heard of it. His name is Jesus Christ. He is the Son of God. Now this Son had a great task to do. මේ පුත්‍රයාණන්ට විශාල දෙයක් කරන්න සිද්ධ වුණා. උන්වහන්සේ මේ ලෝකයට ආවේ ඒ විශාල දේ සිද්ධ කරන්න පමණයි. මේ ලෝකෙට මනුෂ්‍ය ශරීරයක් අරන් ආවේ ඒ විශාල දේ කිරීමට පමණයි. God only came to earth to do one simple thing, and that one simple thing He completed, and after that He left. That was to bridge that gap. හිදස සම්බන්ධ කිරීම තමයි යේසුස් වහන්සේ ආවේ. ඒක කිරීමට යේසුස් වහන්සේ විශාල මුදලක් වැය කරා. ඒ කියන්නේ මුදල් ලයක් වැය කරා. God paid a great price so that bridge can be made. That bridge was made by blood, and that bridge was made by the sacrifice of His body. And His පාලම සැදුවේ යේසුස් වහන්සේගේ ලේ පූජාවෙන් සහ උන්වහන්සේගේ ශරීරයේ පූජාවෙන්. ඒ පූජාව කිරීමට හේතුව මොකද්ද? ඒ පූජා කිරීමට උන්වහන්සේ තිබ්බ හේතුව මොකද්ද? උන්වහන්සේගේ යවුම මොකද්ද ඒ පූජාව කරන්න? What made Jesus make that sacrifice? That is what I want to focus on today. If we look at the word of the Lord, මං අපි දේව වචන දෙස බැලුවොත් පොඩි දේව වචනේ කොටසක්. ඒක තමයි යෝහන් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ යෝහන් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය අපි කියවොත්, for God so loved the world that He gave His only begotten Son. නැත්නම් සිංහල දේව වචනේ කියනවා යේසුස් වහන්සේ මනුෂ්‍යර කොච්චර ප්‍රේමන කරනාත්මෙක් උන්වහන්සේගේ ඒකජාත පුත්‍රයා අප වෙනුවෙන් පුද කරන්න එව්වා.
God decides to send his son so that we can be saved. And why did the son come? ඇයි පුත්‍රයන් වහන්සේ ආවේ? මොකද හේතු උන්වහන්සේ අපි දැස ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිත පුද කළා ගියේ. ඒකට හේතුව තමයි උන්වහන්සේ අපිට ප්‍රේමය කරන නිසා. It is this love of the Father that Son professes to us by his sacrifice. ඒ පියාණන්ගේ ප්‍රේමය අපිට බාර දීම තමයි උන්වහන්සේගේ පූජාව කුරුස මත පූජාව කරේ. ඒ පූජාවන් උන්වහන්සේ අපිව දෙවියන් වහන්සේ සම්බන්ධ කළා. ඒ පූජාවන් උන්වහන්සේ අපිව දෙවියන් වහන්සේගේ පවුලේ සමාජිකයෙක් බවට පත් කරා. God died so that we could be Jesus died so that we could be part of God's family. And being part of God's family means we are no longer sinners. That means we can no longer say that, you know what, Jesus is Jesus, we are sinners. No. We are now part of God's family. අපිට පෞකාරකින් ලෙස සිටින අවස්ථාවේ අපිට කියනවා යේසුස් වහන්සේ මෙහෙම කරා අපිට එහෙම කරන්න බෑ කියලා. අපි දෙවියන් වහන්සේ ගලවලා යේසුස් වහන්සේ මරණයෙන් අපි පූර්ණ කරාන් පස්සේ අපි උන්වහන්සේගේ පෞල්කමට සුදුසුයි. අපිට අපේ පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාව දෙන්න තමයි උන්වහන්සේ අපි වෙන මේ පූජාව කරේ. The reason why Jesus sacrificed himself is so that we can be part of his family. උන්වහන්සේට අවශ්‍යයි අපි පියාණන් වහන්සේත් එක්ක ඉන්නවා දකින්න. යේසුස් වහන්සේට අවශ්‍යයි අපි උන්වහන්සේ පියාණන්ත් එක්ක එක නිවසේ එක මේසේ එක භෝජන අනුභව කරමින් උන්වහන්සේ පියාණන් වහන්සේත් එක්ක යේසුස් වහන්සේත් එක්ක සිට කතා බහ කරලා ඉගෙන ගන්නද මේව දකින්න තමයි මේ සියල්ල කීම තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. මැරුණේ නැගිට්ටේ සභාවක් සාදා ගියේ. When Jesus came to this earth, he died and he gave the church and he left this earth because he wants to see us one day forever living with his Father and him as his brother, as his sister, in the same room, eating from the same dining table. This is what Jesus died for. And this is the message I like to share with you, the true gospel of the Lord. Jesus came and died for our sins so that we can be part of God's family. I repented and I was made into part of the Lord's family. Mama Jesus වහන්සේ පිළිඅරන් මම පස්තරනම් පස්සේ මාගේ පවුලට යේසුස් වහන්සේ කමාව දී යේසුස් වහන්සේගේ පවුලට මාව සමාජිකයෙක් කරගත්තා. ඒ දේම ඔබ වෙනුවෙන් කරන්නත් යේසුස් වහන්සේ සූදානම්. Even for everyone, for you also, if you are not with the Lord is prepared to accept you to this kingship, accept you to this family. අපි මම ඔබට යාඥා කිරීමට කැමතියි. ඔබ යේසුස් වහන්සේව දන්නේ නැත්නම් ඔබ යේසුස් වහන්සේ දැනගන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය නැහැ ඔබේ ජීවිතේ සියලුම පව සියලුම නපුරු සියලුම දේන් ඔබගේ අභ්‍යන්තරයෙන් ඈතට දබා යේසුස් වහන්සේ ඔබගේ අභ්‍යන්තර ජීවිතයට ආරාධනා කරන්න. Nobody asking. If you want to invite Jesus to your heart, to your internal life, I would like to pray for you to put aside sin and everything. And තව දෙයක් තමයි යේසුස් වහන්සේ ඔබව බේලුවේ. යේසුස් වහන්සේ ඔබ සොයන්නේ ඉන්නේ. යේසුස් වහන්සේ ඔබට ගැලවීම දෙන්න ඔබ නිර්දෝෂී වුණාන් පස්සේ නෙමෙයි. Jesus is not going to save you or seek you or give you healing after you become a good person. The Bible says Jesus died for us to save us as sinners. දේව වචන කියන අපි පෞකාරයන් ලෙස සිටින ආත්මෙන් උන්වහන්සේ අපි දෙස මරුණා. උන්වහන්සේ අපිට ගැලවීම දුන්නා. So do not let the fact that sin and wickedness is around you stop you from coming to God. ඉඩ දෙන්න එපා නපුරස පාපයට වටපිටාවෙන් තියෙන උන්වහන්සේට ඔබ ජීවිතේ බාර දෙනක නවත්තන්න. මේ ලෝකෙට විශාල දේවල් ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ. To this year many things have come, corona and many other things. මේ ලෝකෙට විශාල දේවල් විපත් මේ වසර ඇතුළත විතරක්ම සිදු වුණා. COVID-19 ආවා. අන්න ඒ වගේ විශාල දේවල් වුණත් යේසුස් වහන්සේ අපි සමග සිටගෙන සිටිනවා. යේසුස් වහන්සේ අපිට ගැලවීම දීලා තියෙන අපිව දෙයයන් වහන්සේගේ පවුලේ කොටසක් කිරීමට. God wants is his children back.
දෙයයන් වහන්සේට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේගේ ළමයි වාපව් උන්වහන්සේගේ නිවසට රැගෙන එන්න. යේසුස් වහන්සේට අවශ්‍ය වුණේ ඒ දරුවන්ට එන්නට මාර්ගය සාදන්න. What Jesus wants to do was make that path. That is why the gospel is there. That is why the cross was there. That is why the tomb is empty right now. And that is why the church is built. මේ හින්දායි අපිට සුභාරංශයක් තියෙන්නේ. මේ හින්දායි කුරුසේ හිස්ව තිබෙන්නේ. දෙයයන් වහන්සේ තැන්පත් කර ස්ථානයේ යේසුස් වහන්සේ තැන්පත් කර ස්ථානයේ හිස්ව තිබෙන්නේ. මේ නිසායි අපිට දෙයයන් වහන්සේ සභාව දුන්නේ. So if you have any idea about Jesus, if you have any thoughts about Jesus, today I want to address this thing to you. ඔබට යේසුස් වහන්සේ කෙරෙහි යම්කිසි අදහසක් තියෙනවා නම් මේ ඔබේ අදහස කරන්න ලෙස මම ඉල්ලා සිටිනවා. You, every single one, are part of God's family. ඔබ සියලු දෙනාම යේසුස් වහන්සේගේ පවුලේ හිමියන්. And ඒ වගේම යේසුස් වහන්සේ සූදානම් ඔබ සියලු දෙනාට මේ ඒ පවුලේ කොටස කිරීමට උන්වහන්සේ සූදානම්. And Jesus is ready right now to make you part of that family. For that I would like to pray for you. Just close eyes wherever you are. Put aside everything. Put aside all. සියලුම දේ පැත්තකට තබා සියලුම දේ අහකට තබා එක දෙයක් ගැන අවධානය යොමු කරන්න. ඔබට යේසුස් වහන්සේ අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ කියන්නේ මම ඔබ සමග ඉන්නවා කියලා. If you want Jesus, Jesus says I'm there for you. යේසුස් වහන්සේගේ ගැලවීම අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ කියන ඔබ මං ගලවනවා කියලා. If you want forgiveness from Jesus, Jesus says I will save you. So Lord Jesus, I like to pray for everyone here who is having their eyes closed, who is praying to you, Father, with their hearts, no matter what corner of the earth they come from, no matter where of the globe they come from, Lord. Touch their hearts, Lord. Look into their hearts, Lord. Help them seek themselves and to give their life to you, Lord. ස්වාමීනි ඔබ වහන්සේට අතන මම බාර දෙනවා සියලුම මේ මොහොතේදී අස්වහගෙන ඔබට යාඥා කරන සියලු දෙනාම ස්වාමීනි උන් ලෝකයේ මොන කොනකින් ආවත් අදාළ නැහැ. යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේ උන්ගේ ජීවිත ස්පර්ශ කරන උන්ගේ හදවත ස්පර්ශ කරන උන්ට ඉඩ දෙන්න ඔබ වහන්සේගේ ජීවිතයට ඉඩ දෙන්න හදවත යුත් කරන උන්ට කියා දෙන්න ස්වාමීනි. Teach them on how to open their hearts. Show them the way, Father. Oh Holy Spirit, we pray for you. We give all the lives this morning to you, Lord. මේ සියලුම ජීවිත ඔබේ අතට බාර දෙනවා ස්වාමීනි. In thy precious name I pray. Amen. ඔබ වහන්සේගේ නාමයෙන්. Amen. ඔබ සියලු දෙනාට යේසුස් වහන්සේගේ නාමයෙන් නැවතත් සුබ පතනවා. We once again greet you in the name of our Lord and have a great day moving forward. ඔබගේ දවසේ ඉදිරියටත් හොඳ වේවා ලෙස ප්‍රාර්ථනා කරනවා.
මම සෑම කෙනෙකුටම කියනවා මේ වචනය දවස් පතාම අසන්න ඒ තමන්ගේ ජීවිතවලට එක්කාසු කරගන්න. දවසේ සිතවිල්ල තුලින් අපේ ආත්මික ජීවිතේට ගොඩාක් වර්ධනයක් දෙන පණවිඩ ලැබෙනවා. ඒ නිසා මම ඊට බොහෝ ස්තුතිවන්ත වෙනවා. මම ඇත්තටම හරියාසයි මගේ ජීවිතේ පටන් ගමු දැන් අවුරුදු විගසම මගේ සිතවිල්ලට අහුම්කම් දෙනවා. ඒක මගේ මුළු ජීවිතේ දවස පුරා දෙවන් මානසික මාව ගොඩක් ශක්තිමත් කරනවා.